නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, අප කලක් තිස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගනිමින් මේ ජීවිතයේ ගත වී අවසන් වෙන්නට පෙර ධර්මයෙන් ලැබිය හැකි ඉහළම ප්‍රතිලාභය ලබා ගන්න ආකාරය ගැන තේරුම් ගන්න උත්සාහ කළා. ඒ ප්‍රතිලාභය ලබා ගැනීම පිණිස අපට හැකි පමණින් උත්සාහ කරා. පහුගිය කාලේ ලෝකේ පුරා තිබුණු අවාසනාවන්ත ස්වභාවය හේතු කොටගෙන අපට මේ භාවනා වැඩසටහන ආදී දේවල් කරන්න බැරි වුණාට ධර්මයේ පුරුදු කිරීම පිණිස ඒ පැවති ස්වභාවය උපකාරයක් වුණා කියලායි අපි කල්පනා කරන්නේ. ඒ නිසා අපි ඉගෙනගත්ත ධර්මය සදහවත් කෙනාට අතිශයින් ඵල සහිතව භාවිත කරන්න මේ ලෝකේ කොයි කවර අවස්ථාවේ වුණත් නුවණැති කෙනාට ඉඩක් තියෙනවා. නුවණ නැති, ශ්‍රද්ධාව නැති කෙනාට කාලය කොච්චර යහපත් වුණත් ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. නුවණ තියෙන සදහවන්ත කෙනාට කාලය එහෙම වාසය කරන ප්‍රදේශය මේ වගේ දේවල් කොතරම් බාධා වගේ පෙනුනත් ධර්මයේ පුරුදු කරන්න ඒ බාධා වෙන්නේ. ඒ නිසා අප විශ්වාස කරන අපි පහුගිය කාලේ ඉගෙන ගත්ත දහම් කරුණු මුල් කරගෙන ඔබ කොයි කාටත් ශ්‍රද්ධාව ඉපදෙන්න ඇති, ප්‍රඥාවත් ඉපදෙන්න ඇති. ඒ නිසා ඔබ ශ්‍රද්ධාව තියෙන, ප්‍රඥාව තිබෙන අය විදිහට පසුගිය බාධාකාරී කාලය සාමාන්‍ය ජීවිතයට බාධාවක් වුණත් ධර්මයේ පුරුදු කරන්න ඔබට ඒ කාලයේ බාධාවක් නොවුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද අපි යලි කල්පනා කළේ පහුගිය කාලේ ඇති වුණ මේ ව්‍යසනකාරී ස්වභාවයන් හේතු කොටගෙන ඔබ තුල අවදි වූ ප්‍රඥාව තවත් තීව්‍ර කර ගැනීම පිණිස සුදුසු දහම් පණිවිඩයක් කියා දීම හොඳයි කියලා අපි කල්පනා කළා. දක්ෂ මිනිසයා අර්බුද බලවත් වෙන කලකට ඔහුගේ දක්ෂ භාවය බලවත් කරගන්නවා. දුර්වල මිනිසයා අර්බුද හමුවේ තව දුරටත් දුර්වල වෙනවා. දක්ෂ මිනිසයා ඊතා යහපත් කාලෙදිත් තමන්ගේ දක්ෂ භාවය තව තීව්‍ර කරගන්නවා. දුර්වල මිනිසයා ඊතා යහපත් කාලෙදී පවා තවත් දුර්වල වෙලා යනවා. ඒ නිසා අපි මේ අපේ ජීවිතය දියුණු කරගන්න නම් කාලය යහපත්ද, කාලය හොඳයිද කියා කල්පනා කළොත් අපට කවදාවත් හොඳ කාලයක් එළඹෙන්නේ නැහැ. අපි උත්සාහ කළ යුත්තේ අපේ දක්ෂකම ඇති කරගන්න. ඒ දක්ෂකම ඇති වෙන්නේ ශ්‍රද්ධාවත්, ප්‍රඥාවත් කියන කරුණු වල උපකාරය. වෙන බාහිර හේතුවක් නිසා නෙවෙයි. තමා තුළ ඇති කරගන්නා වූ ශ්‍රද්ධාවත්, ප්‍රඥාවත් මුල් කරගෙන අප තුළ දක්ෂකම ඇති වෙනවා ධර්මයෙන් ප්‍රතිඵල ලැබීම පිණිස. අපි පහුගිය කාලයේ පුරා විවිධ විදිහේ සූත්‍ර දේශනා මුල් කරගෙන ඊතා යහපත් දහම් දැනුමක් ඇති කරගන්න උත්සාහ කළා. අපි නිතර කියු දෙයක් තියෙනවා, පිරිසිදු දහම් දැනුමක් ඇති කර ගැනීම වැදගත් කියලා අපි නිතර කියනවා. පිරිසිදු දහම් දැනුමක් තියෙනවා නම් ඒ දැනුම අපට උපකාර වෙනවා ධර්මයේ අග්‍ර වූ ඵල ප්‍රයෝජන ලබා ගැනීම පිණිස.
ඒ පිරිසුදු දහම් දැනුමින් යුක්ත කෙනාට ලෝකයේ පිළිබඳ දැනුම පිරිසුදු කර ගැනීම පිණිස ඒ දහම් දැනුම උදව් වෙනවා. බුදුරජාන් වහන්සේ අපට ලෝකයේ විදිහට පෙන්වා දුන්නේ කුමක්ද? ඇසට පේන රූපය, කන කනට හෙන ශබ්දය, නාසය නාසයට දෙන ගඳ සුවඳ, දිව දිවට දෙන රසය, කය කයට දෙන පහස, සිත සිතට අරමුණු, මේ ආදී දේවල් තමයි ලෝකය විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නේද? ඒ ලෝකය ගැන ඉගෙන ගනිද්දී ආකාර තුනකින් මේ ලෝකය ගැන අප ඉගෙන ගත යුතුයි. ආකාර තුනකින් ලෝකය ගැන ඉගෙන ගත යුතු බව බුදුරජාණන් වහන්සේ අපට කියලා දීලා තියෙනවා. මොනවද ඒ ආකාර තුන? ආස්වාදයේ විදිහට ඉගෙන ගන්න ඕන. ආදීනවේ විදිහට ඉගෙන ගන්න ඕන. නිස්සරණයේ විදිහට ඉගෙන ගන්න ඕන. ඒ විදිහට ලෝකයේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් කියන කාරණා තුනම යහපත්ව ඉගෙන ගන්න කෙනා, දැනගන්න දැක ගන්න කෙනා ලෝකය අවබෝධ කර ගන්නවා. ලෝකයේ සම්පූර්ණයෙන්ම අවබෝධ කර ගන්නවා. ලෝකයේ සම්පූර්ණයෙන් අවබෝධ කර ගන්න කෙනා ලෝකයෙන් නිදහස් වෙනවා. එතකොට ලෝකයෙන් නිදහස් වුණා කියන දැනුම තියෙනවා. ඒක තමයි සාර්ථක, පරිපූර්ණ වශයෙන් සාර්ථක මිනිසෙකුගේ ස්වභාවය. ඒ බඳු සාර්ථකත්වයක් පිණිස දක්ෂ භාවය ඇති කර ගන්න ඕනේ. ඒකට තමයි ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් කියන කරුණු දෙකම අපට උපකාර වෙන්නේ. ඒතර ශ්‍රද්ධාව ප්‍රඥාව ආදී කරුණු දහම් අප තුළ තියෙනවා නම් ලෝකයේ තිබෙන කරදර, කම්කටොළු, බාධා, එහෙම නැත්නම් විවිධාකාරයේ වූ හිරියර කම්කටොළු අපට දුෂ්කරයි කියලා හිතෙන දේවල් ධර්මාබෝධයට උපකාර සහිත දේ බවට පත් වෙනවා. ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් තියෙනවා. අද අපි ඔබට කියලා දෙන්න කල්පනා කළා ලෝකයේ ස්වභාවය මනවින් තේරුම් ගැනීම පිණිස බුදුරජාන් වහන්සේ අපට මඟ පෙන්වන දහම් කරුණු සහිත කුඩා දේශනාවක්. ලෝකය ගැන විමසා බලද්දී තමාගෙන් ඈත පිට ලෝකය ගැන නෙවෙයි විමසා බැලිය යුත්තේ. ධර්මයෙන් බැහැර කෙනා ලෝකය ගැන විමසා බලද්දී තමන්ගෙන් ඈත තමයි හොයන්නේ. ඈත ලෝකයක් දිහා. ඒතර තමන් දන්නේම නැතුව තමන්ගේ කාලය ගෙවිලා අවසන් වෙලා යනවා ලෝකයේ ගැන දැනගන්න නොහැකිවම. බුදුරජාන් වහන්සේ අපට දේශනා කරන්නේ කොහොමද? ලෝකයේ ගැන දැනගන්න නම් තමන්ගෙන් ඈත නොවේ විමසා බැලිය යුත්තේ. තමා සමීපේ, තමා තුල තමයි මේ ලෝකයේ තිබෙන්නේ. ඒතර විමසා බැලිය යුත්තේ තමන්ගෙන් ඈත නොවේ, තමා සමීපේ, තමා තුලයි විමසා බැලිය යුත්තේ. ඒතර ඔහුට ලෝකය අවබෝධ කරගන්න පුළුවන්. ලෝකයේ අවබෝධ කරගත යුතු කුමක්ද? ආස්වාදයේ විදිහටත්, ආදීනව විදිහටත්, නිස්සරණ විදිහටත් ලෝකය ගැන අවබෝධයක් ඇති කරගත යුතුයි. ඒතර තමන්ගෙන් ඈත පිට ලෝකයක් හොයන්න ගියොත් කවමදාවත් ලෝකය ගැන දැනගන්න බැරි වෙනවා. ලෝකය ගැන දැනගන්න නොහැකිවම කලුරිය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ නොවැනති කෙනාට ලෝකයේ තේරුම් ගැනීම පිණිස විවිධ විදිහට, විවිධ ආකාරයෙන් දහම් කරුණු පෙන්වා දී තිබෙනවා. ඒතර අපි ධර්මය ඉගෙන ගන්නවා කියලා කල යුත්තේ ලෝකයේ ගැන දැන ගැනීම පිණිස අපට විවිධ විදිහට, নানা ප්‍රකාර විදිහට ලෝකයේ ගැන කියා දුන් දහම් කරුණු ඉගෙන ගැනීම. අද අප ඔබට කියලා දෙන්න කල්පනා කළා අංගුත්තර නිකායේ 5 ග්‍රන්ථෙහි තිබෙන කුඩා දේශනාවක්. මේ දේශනාවේ නම
ගණ්ඩෝපම සූත්‍රය. ගඩුවක් උපමා කරගෙන දේශනා කළ දේශනාවක්. ගණ්ඩෝපම සූත්‍රය. බුදුරජාන් වහන්සේ සවැත් නුවර වාසය කරද්දී තමයි මේ දේශනාව කරලා තියෙන්නේ. ගඩුව කියලා කියන්නේ වේදනාකාරී ගෙඩියක් නේද? ශරීරවල තියෙන ලොකු ගෙඩි වලට තමයි ගඩු කියලා කියන්නේ. එතකොට මේක අතිශය වේදනා සහිත එකක් ඒකනේ. ඒතර ඒ ගඩුව උපමා කරගෙනයි මේ දේශනාව කරන්නේ. භාගතුන් වහන්සේ කොහොමද කියලා දෙන්නේ? සේයතාපි භික්ඛවේ ගණ්ඩෝ අනේක වස්ස ගනිකෝ. මහණෙනි නොඑක් අවුරුදු වලින් යුක්ත නැත්නම් ගොඩාක් අවුරුදු ගණනාවක් ගත වෙච්ච ගඩුවක් යම්සේද තස්සස්සු නව වනමුඛානි නව අභේදන මුඛානි. මහණෙනි අවුරුදු නොයෙකුත් අවුරුදු ගණන් ගත වෙච්ච ගඩුවක් යම්සේද එහි තුවාල කටවල් 9ක් තියෙනවා. කාටවත් මේක ඕනේ නැහැ කියලා අයින් කරන්න බැරි, බිඳලා දාන්න බැරි එහිම හටගත්ත තුවාල කටවල් 9ක් තියෙනවා. තතෝ යංකින්චි පග්ගරේය. එයින් යමක් වැగిරෙනවා නම් අසුචිඤ්ඤේව පග්ගරේය. අසුචිමයි වැగిරෙන්නේ. දුක්ගන්ධඤ්ඤේව පග්ගරේය. දුර්ගන්ධයමයි වැగిරෙන්නේ. ජේගුජ්ජංචේව පග්ගරේය. පිළිකුල් සහගත දෙයක්මයි වැగిරෙන්නේ. බලන්න භාගතුන් වහන්සේ කියලා දෙන්නේ කොමක්ද? අවුරුදු ගණනාවක් ගත වෙච්ච ගඩුවක්. ගඩුවක ස්වභාවය. ඒ ගඩුවේ ස්වභාවය මොකද්ද? ඒකෙම හටගත්ත කාටවත් මේක නම් ඕනේ නැහැ කියලා අයින් කරන්න බැරි විදිහේ එහිම හටගත්ත තුවාල කටවල් 9ක් තියෙනවා කියන එක. ඉතින් මේ තුවාල කටවල් වලින් යමක් වැగిරෙනවා නම් අසුචිමයි වැగిරෙන්නේ කියනවා. එහෙම නැත්නම් දුර්ගන්ධය හමන දෙයක්මයි වැగిරෙන්නේ කියනවා. එහෙම නැත්නම් පිළිකුල් සහගත දෙයක්මයි එයින් වැగిරෙන්නේ කියනවා. යංකින්චි පස්සවේය අසුචිඤ්ඤේව පස්සවේ. ඒ ගඩුවෙන් යමක් ප්‍රසව කරනවා කියන්නේ එකෙන් යමක් පිට වෙනවා නම් මොනවද පිට වෙන්නේ? අසුචිමයි පිට වෙන්නේ. ඒකේ යමක් පිට වෙනවා නම් දුර්ගන්ධය හමන දෙයක්මයි පිට වෙන්නේ. ඒකේ යමක් පිට වෙනවා නම් පිළිකුල් සහගත දෙයක්මයි පිට වෙන්නේ කියලා පෙන්වා දෙනවා. එතකොට ඒ අවුරුදු ගණනාවක් පරණ වෙච්ච ගඩුවක ස්වභාවය. ඒකේ තියෙන තුවාල කටවල වලින් අසුචිමයි පිට වෙන්නේ. පිළිකුල් දෙයක්මයි, දුර්ගන්ධය හමන දෙයක්මයි පිට වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ගණ්ඩෝති කෝ භික්ඛවේ ඉමස්සේව චාතුම් මහා භූතිකස්ස කායස්ස අදිවචනං. මහණෙනි සතර මහා ධාතුන්ගෙන් යුක්ත වන මව්පියන්ගෙන් හටගත් බත්මාලු බත් ව්‍යංජන ආදී දෙයි නිසා පවතින අනිත්‍ය බවට පත්වෙන බිඳිලා යන නැසිලා යන ස්වභාවයෙන් යුක්ත කයට කියන නමක් තමයි ගඩුව කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. බලන්න කලින් ගඩුවක ස්වභාවය අපිට කියලා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කොහොමද කියලා දෙන්නේ? සතර මහා ධාතුන්ගෙන් යුතු මව්පියන්ගෙන් හටගත් ආහාර වලින් පවතින අනිත්‍ය බවට පත්වෙන කැඩී බිඳී වෙනසීමේ ස්වභාවයෙන් යුක්ත ශරීරයට කියන නමක් කුමක්ද? ගඩුව.
ඒතර ඒ ශරීරය කාගේ ශරීරයේද මේ? තම තමන්ගේ ශරීරය ගැනම තමයි මේ විදිහට දැනගත යුත්තේ. අපි කලින් ඉගෙන ගත්තේ ඇස කන නාසය දිව ශරීරයේ සිත මේවට තමයි ලෝකය කියලා කියන්නේ නේද? එහෙනම් මේ ලෝකය ගැන තේරුම් ගනිද්දී ඇස කන නාසය දිව ශරීරය සිත ගැන තේරුම් ගන්න ඕන. එතකොට අපිට ඇහැ කන නාසය දිව සිත මේ ආදි දේවල්ට වඩා මේ කය ගැන තේරුම් ගැනීම පහසුයි. අපිට ඒක ප්‍රකටව පේන නිසා. ඒ නිසා මේ කයේ ස්වභාවය ගැන භාගතුන් වහන්සේ ගොඩාක් විස්තර කරනවා. ඒතර කය ගැන තේරුම් ගන්න කෙනාට ඇහැ කන නාසය දිව ආදී දේත් ඒ විදිහටම තේරුම් ගන්න පුළුවනි. අපි කවුරුත් දන්නවනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවානේ මේ ලෝකය කියලා කියන්නේ මේ බඹයක් පමණ තියෙන කය කියලානේ. මින් බැහැර නෙවෙයි ලෝකේ තියෙන්නේ කියලා. ඊට ප්‍රකට බුද්ධ වචනයක් නේද? කවුරුත් දන්න කුඩා ළමයින් පව අහලා තියෙන එකක්. නේද? එතකොට ලෝකය ගැන දැනගන්න ඕන කෙනා, ලෝකය අවබෝධ කරගන්න කැමති කෙනා, ලෝකයෙන් නිදහස් වෙන්න කැමති කෙනා තමාගේ ශරීරය ඇසුරු කරගෙන තමයි ලෝකය ගැන අවබෝධ කරගන්න තියෙන්නේ. අවබෝධ කරගන්න ආකාරය කොහොමද? කොහොමද අවබෝධ කරගන්න තියෙන්නේ? ලෝකය ගැන අවබෝධ කරගන්න තියෙන්නේ කොහොමද? ආස්වාදයේ විදිහට අවබෝධ කරගන්න ඕන. ආදීනවය විදිහට තේරුම් ගන්න ඕන. නිස්සරණේ විදිහට තේරුම් ගන්න ඕන. මෙන්න මේ ආකාර තුනින්ම ලෝකය ගැන තේරුම් ගැනීම පිණිසයි බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා දෙන්නේ. එතන බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඉගෙන ගත යුත්තේ ලෝකය ගැන මේ ආකාරයට ඉගෙන ගැනීම පිණිසයි. පැහැදිලිද? එතන ලෝකය ගැන ඉගෙන ගන්න කැමති කෙනා, ලෝකය අවබෝධ කරගන්න කැමති කෙනා තමන්ගේම ශරීරය ගැන ඉගෙන ගත යුතුයි. කොහොමද ඉගෙන ගන්නේ? ශරීරෙහි ආස්වාදයේ විදියටත්, ආදීනවය විදියටත්, නිස්සරණේ විදියටත් ඉගෙන ගත යුතුයි. තේරුම් ගත යුතුයි. අතර භාගතුන් වහන්සේ ගඩුවක් උපමා කරගෙන කොමක් ගැනද කියලා දෙන්නේ? ලෝකය ගැන. නේද? ලෝකය ගැන තේරුම් ගන්නේ Tamanගේ ශරීරය මුල් කරගෙනයි. ඒතර ගඩුවක් උපමා කරගෙන ශරීරයේ ස්වභාවය ගැන කියලා දෙනවා. ඒතර ඒ ස්වභාවය ඉගෙන ගැනීමෙන් අපි ඇත්තටම ඉගෙන ගන්නේ කොහොමද? ලෝක ස්වභාවය. ලෝකය ගැන. ධර්මයේ ගැන පැහැදීමක් නැති කෙනාට මෙබඳු කතාවක් තේරුම් ගන්න අමාරුයිනේ. තේරුම් ගන්න දුෂ්කරයි. නේද? නමුත් අපි ධර්මයේ පිළිවෙලට ඉගෙන ගත්තොත් මේ දහම් කතාව අපේ දැනුම තවත් නිර්වුල් කරනවා, පුබුදවනවා. බලන්න බුදුරජාන් වහන්සේ ගඩුවක ස්වභාවය අපට මුලින් කියලා දෙනවා. වසර ගණනාවක් පැරණි ගඩුවක දොරටු 9ක්, තුවාල මුඛ 9ක් තියෙනවා. යමක් වැగిරෙනවා නම් අසුචිමයි වැగిරෙන්නේ. දුර්ගන්ධය පිළිකුල් ස්වභාවයේ දෙයක්මයි එයින් වැగిරෙන්නේ කියනවා. යමක් පිට වෙනවා නම් අසුචි පිට වෙන්නේ. දුර්ගන්ධය හැම දෙයක් පිට වෙන්නේ. පිළිකුල් සහගත දෙයක්මයි ඒ ගඩුවෙන් පිට වෙන්නේ කියලා පෙන්වලා දෙනවා. ඊළඟට බුදුරජාණන් පෙන්වා දෙනවා සතර මහා ධාතුන්ගෙන් යුක්ත දෙමාපියන් නිසා හටගත් ආහාර වලින් පවතින කැඩිලා බිඳලා නැසිලා යන ශරීරයට කියන නමක් ගඩුව කියන්නේ කියලා. ඒතර භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා ඒ ශරීරයටත් තුවාල කටවල් 9ක් තියෙනවා කියලා.
ඒ ශරීරයෙන් වැగిරෙනවා නම් යමක් ඒ වැగిරෙන්නේ කුමක්ද? අසුචිමයි කියනවා. එහෙම නැත්නම් දුර්ගන්ධය හමන දෙයක්මයි. එහෙම නැත්නම් පිළිකුල් සහගත දෙයක්මයි වැగిරෙන්නේ. ඊළඟට ඒ ශරීරයෙන් යමක් පිට වෙනවා නම් ඒ අසුචිමයි කියනවා. එහෙම නැත්නම් දුර්ගන්ධය හමන දෙයක්මයි. එහෙම නැත්නම් පිළිකුල් සහගත දෙයක්මයි වෙන දෙයක් නොවේ. බලන්න මේ ධර්මයේ තුල පෙන්වන දේ සිහිනුවණින් කල්පනා කළොත් තමන්ගේ ශරීරය දේශ සිහිනුවණින් විමසා බැලුවොත් මේ ධර්මය කිසිවෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ශරීරයේ යථා ස්වභාවයයි මේ කියලා යමෙක් පිළිගන්ට සමර්ථ වෙනවා ශ්‍රද්ධාවෙන් යුක්තයි නම්. ශ්‍රද්ධාව නැත්නම් මේක පිළිගන්න කැමති වෙන්නේ නැහැ. අපේ ශරීරය අවුරුදු ගාණක් පරණ වෙච්ච ගඩුවක් වගේ කියලායි භාගතුන් වහන්සේ පෙන්නන්නේ. එහි දොරටු 9ක් තියෙනවා. එයින් වැగిරුණොත් වැగిරෙන්නේ අසුචි. දුර්ගන්ධය හමන දෙයක්. පිළිකුල් සහගත දෙයක්. එයින් ගලාගෙන ගියොත් අසුචි ගලන්නේ. දුර්ගන්ධය හමන දෙයක් තමයි ගලාගෙන යන්නේ. පිළිකුල් සහගත දෙයක්මයි එයින් ගලාගෙන යන්නේ. ඉතින් භාගතුන් වහන්සේ මේ විදිහට මේ ශාරීරික ස්වභාවය ගැන කියලා දීලා අපිට තව දුරටත් කියලා දෙනවා. තස්මාතිහ භික්කවේ ඉමස්මින් කායේ නිබ්බින්දාති. මහණෙනි මේ නිසා මේ කය කෙරෙහි ආදීනව දකින්න ස්වභාවය ඇති කරගන්න. නිබ්බිදාවටපත් වෙන්න කියලා ප්‍රකාශ කරනවා. එතන මේ කයේ ඇත්ත ස්වභාවය අපට නෑ එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන්ද කෙනෙකුට? නුවණැති කාටවත් නුවණ තියෙන කිසි කෙනෙකුට කරුණු සහිතව කියන්න බලන්ද නෑ ඔහොම නෙවෙයි ඔය කයේ ස්වභාවය ඔయిత වඩා වෙනස් කියලා කියන්න පුළුවන්? කියන්න බෑ. ඒකයි බුදුරජාණන්සේ වචනයේට අභියෝග කරන්න බෑ කියලා කියන්නේ. නුවණ නැති අන්ධ බාල කෙනෙකුට අභියෝග කරන්න පුළුවන්. ඒ අභියෝග නෙවෙයිනේ. නේද? හිස් හඬකට වටිනාකමක් නැහැනේ. නුවණ තියෙන කිසිවෙකුටත් මේ බුද්ධ වචනය ප්‍රතික්ෂේප කරන්න බෑ. ඕක කොහොම නෙමෙයි වෙනස් විදිහක් කියලා ප්‍රණවන්න බෑ, ප්‍රකාශ කරන්න බෑ. ඔබ මොකද හිතන්නේ? මේ අපේ ශරීරයේ ස්වභාවය ගැන බුදුරජාන් වහන්සේ පෙන්නු මේ දහම යම් කාලක ලෝකේ අපි හිතමු දැන් දියුණුවෙන්පත් වෙනවනේ. අපි හිතනවා මේ ලෝකේ දියුණු වෙලා යනවා. සෞඛ්‍ය වේවා, විද්‍යාව වේවා, කුමන හෝ දෙකින් දියුණු වෙලා යනවා කියලා අපි හිතනවානේ. අද තියෙන දියුණුවෙන් වේවා, අනාගතයේ ඇති වෙන්නා වූ යම් දියුණුවකින් වේවා මේ ශරීර ස්වභාවය වෙනස් කරන්න පුළුවන්ද? පුළුවන් වෙයි කියලා හිතනවද? බෑ නේද? අපි තුමු අතීතයේ තිබුණා කියලා දියුණු වීමක්. ඒ දියුණුව කැඩිලා බිඳලා වෙනස් වෙලා කියලා හිතමු අපි. ඒ අතීතයේ දියුණු යුගයේ තිබුණු ශරීරවල ස්වභාවය මේක නෙමෙයි කියලා කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් අතීතයේ වේවා, වර්තමානයේ වේවා, අනාගතයේ වේවා මොන විදිහින් දියුණු වේ ගියත් මේ ලෝකයේ මොන විදියට දියුණු වෙලා ගියත් මිනිස්යාගේ ශරීරය තුවාල කටවල් 9ක් සහිත ගඩුවක් වගේ. එයින් වැగిරෙනවා නම් අසුචිමයි, දුර්ගන්ධයමයි, පිළිකුල් සහගත දෙයක්මයි. එයින් ගලාගෙන යනවා නම් අසුචිමයි, දුර්ගන්ධය හමන දෙයක්මයි, පිළිකුල් සහගත දෙයක්මයි. මෙතන මේ ස්වභාවයෙන් තොර වූ මනුෂ්‍ය ශරීරයක් මේ ලෝකේ කවර කලකවත් බිහි වෙයිද?
කොතනකවත් බිහි වෙයිද? කවර කලකවත් කොතනකවත් මේ ස්වභාවයෙන් තොර වූ ශරීරයක් බිහි වෙන්නේ නැහැ. බලන්න ධර්මයේ කොතරම් අකාලිකයිද? ධර්මයට කිසි කලක කිසිවෙකුට කවර ආකාරයෙන්වත් අභියෝග කරන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ පැනවූ මේ දහම කිසි කලක නිෂ්ප්‍රභ වෙන්නේ නැහැ. ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ආපිට හරවන්න බෑ. ඒ නිසා මේ අකාලික දහම නුවණැති කෙනා සදහැ සිතින් පිළිගන්නවා. සදහැ සිතින් මේ දහම පිළිගන්න කෙනාට තමාගේම ශරීරයේ යථා ස්වභාවය මෙයයි කියලා පිළිගන්න පුළුවන්. තමන්ගේම ශරීරයේ යථා ස්වභාවය මෙයයි කියලා පිළිගන්න කෙනාට ශරීරයේ කෙරෙහි සිත පිහිටවගෙන ශරීරයේ යථා ස්වභාවය සිහි කරන්න පුළුවන්. එතකොට ඔහුට ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ විදිහට ශරීරයේ යථා ස්වභාවය තමාගේම ශරීරයේ ස්වභාවය සිහි කරද්දී ඒ ශරීරයේ කෙරෙහි පිහිටි සිත සිහිය පවතිනවා. ඒතර ඔහු තුළ සිහිය ඉපදෙනවා. සිහිය ඉපදෙන්නේ. සිහිය කියන ධර්මය ඔහු තුළ ඉපදෙනවා. යම් කෙනෙක් මේ ධර්මය පිළි නොගත්තොත් ඒ පිළි නොගන්න කෙනාට තමාගේ ශරීරය ගැන මේ විදිහට සිතන්න බැරි වෙනවා. ඇයි මේ ධර්මය පිළි නොගන්නා නිසා. මේ ධර්මය පිළි නොගෙන ශරීරයේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවනිද? බෑ. ඇයි බැරි? මේ ධර්මය පිළි නොගෙන ශරීරයේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? මේක තමයි යථා ස්වභාවය. ඉතින් මේක ප්‍රතික්ෂේප කරලා ආයෙ තේරුම් ගන්න මොකද්දනේ? මේට වඩා වෙනස් ස්වභාවයක් නැහැනේ. එහෙනම් අපිට මේක පිළිගන්න වෙනවා. නේද? මේක පිළිගන්න වෙනවා. ඒකයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. බුදුරජාණන්සේ අවබෝධය මේක. මේ අවබෝධය අදාහ ගන්න කෙනා ඇත්ත ඇතිසැටියෙන් පිළිගත් කෙනා වෙනවා. ඒතර අපේ ශරීරය ගැන වැරදි අදහසක හිටියානම් ඒකට හේතුණා ලෝකයා විසින් ශරීරය ගැන කරන වර්ණනාවන්. මේක හයි හත්යයි, ලස්සනයි, සුවඳයි, පාටයි. එහෙමනේ ලෝකේ වර්ණනාව නේද? ඉතින් අපිටත් ඒතර ඒක ඇත්ත කියලා හිතෙනවා. මොකද අපට පේනවා එහෙම එකක් නේ. අපටත් පේනවා මේකේ යම් ලස්සනක් පේනවා, පොඩි හයියක් පේනවා. ඒක නෑ නෙවෙයිනේ තියෙනවානේ. නේද? මේ ශරීරේ ලස්සන නැද්ද? නැද්ද? තියෙනවා. හයිය නැද්ද? තියෙනවා. සුවඳ නැද්ද? නෑ? එහෙම නැද්ද? තියෙනවා. ඇයි ඔයගොල්ලෝ ආස්වාද විදිහට තේරුම් ගන්න නැද්ද? කරුණු තුනක් තේරුම් ගන්න ධර්මයේ නිසා. ධර්මයේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැහැ කියලා ගත්තොත් මිනිස්සු ඉන්නේ නැහැනේ ලෝකේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයේ තියෙන නිසා මිනිසුන් මේ ලෝකේ ඉන්න කැමතියි. මේ ලෝකේ දාලා හැම යන්නේ නැහැ මිනිස්සු. අන්තයකට ගිහිලා ධර්මය ඉගෙන ගන්න එපා. අපේ ධර්මයේ මධ්‍යස්ථයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අන්තයක නැහැ. මධ්‍යස්ථ ධර්මයක්. කුමක්ද මේ ධර්මයේ? ආස්වාදයක් තියෙනවා ලෝකේ. ඒ ආස්වාදයේ විදිහට ඉගෙන ගන්න ඕන. අවබෝධ කර ගන්න ඕන. ඒතර ආස්වාදය කියලා කියන්නේ යමක සැපක් සොම්නසක් තියෙනවා නම් ඒක ආස්වාදය. ඒතර මේ ශරීරය ගත්තොත් ශරීරයේ සැපක් සොම්නසක් තියෙනවා. නැත්තේ නේ? තියෙනවා. ඒතර මේ ශරීරයේ ආස්වාදයක් තියෙනවා. ඒ නිසා මිනිස්සු කැමතියි.
ආස්වාදයක් නැහැ කියලා හිතුවොත් එහෙම කවදාවත් ධර්මයට එන්න බෑ. ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදේ තමයි මේක ලස්සනයි, සුවඳයි, හයිය ටිකක් තියෙනවා. මේකේ මිහිරි බවක් තියෙනවා, ප්‍රිය බවක් තියෙනවා. මේකේ සැපයක් තියෙනවා. තියෙනවා. ඒකනේ මේක සුගතිය කියලා කියන්නේ. තිරිසන් සතාගේ පවා තියෙනනේ ලස්සනක්. ආස්වාදයක් නැහැ කියන්නේ කොහොමද ලෝකේ? තියෙනවා. එහෙනම් තේරුම් ගන්න අපි ආස්වාදයේ විදිහට තේරුම් ගත යුතුයි. ඒ වගේම තමයි ආදීනවය තේරුම් ගන්න ඕන. මිනිසුන් ආස්වාදයට ගිලිලා ඉන්නේ ආස්වාදයෙන් තේරුම්ගෙන නෙවෙයි. ආස්වාද විතර තේරුම් ගැනීමෙන් යුක්තව වාසය කළ යුතුයි. තේරුම් නොගත්තොත් ආස්වාදය තියාගෙන නෑ කිසි සැපක් නෑ කියලා නිකන් බොරු කියනවා. දැන් කන බොන දෙහි සැපක් නැද්ද? අස කන නාසය දිව ශරීරයේ සිටෙහි සැපක් නැද්ද? තියෙනවා. සොම්නසක් නැද්ද? තියෙනවා. දැන් බලන්නකෝ ඔබගේ කෙස් ටිකෙන් ඔබ සතුට වෙන්නේ නැද්ද? ඔබගේ සමෙන් ඔබ සතුට වෙන්නේ නැද්ද? ඔබේ දත් ටිකෙන් ඔබ සතුට වෙන්නේ නැද්ද? ඔබට හි සැපක් සොම්නසක් නැද්ද? තියෙනවා. ඒ විදිහට මේ ශරීරයේ ආස්වාදයක් තියෙන බව තේරුම් ගන්න. ආස්වාදයේ කුමක්ද කියලා තේරුම් ගන්න. කුමක්ද ආස්වාදයේ? මේ ශරීරයේ යම් සැපක් තියෙනවනම් සොම්නසක් තියෙනවනම් ඒකේ ආස්වාදය. ඒක තියෙනවා. හැබැයි ඒක සුළුයි, ටිකයි. අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. අපිට ඒක පවත්වාගෙන ඉන්න බෑ. ඒක තේරුම් ගන්න නම් ඒ ආදීනවයක් තේරුම් ගන්න ඕන. ආදීනවේ තේරුම් නොගත්තොත් අර සුළු ආස්වාදයෙන් අපි මත් වෙනවා. ඒ සුළු ආස්වාදයට අපි රැවටෙනවා. ඒ සුළු ආස්වාදයට මුලා වෙනවා. ඒ සුළු ආස්වාදයට ගිජු වෙනවා. අන්න එතන තමයි අපිට වරදින තැන. වැරදීම් දෙකක් තියෙනවා. එකක් තමයි ආස්වාදේ නැහැ කියලා හිතනවා. ඒකත් වරදක්. ඒකත් අනවබෝධයක්. ඒක ලොකු වරදක්. ලොකු අනවබෝධයක්. මක් නිසාද? එයාට ධර්මයට එන්න බෑ. අන්තයක ඉන්නේ ආස්වාදයක් නැහැ. ආස්වාදයක් නැහැ කියලා හිතන එක අන්තයක්. ඔව් කරන්නේ ශරීරයට දුක් දෙන කෙනෙක් බවට පත් වෙනවා. අපි අහලා තියෙනවද අත්තකිලමතාන යෝගය කියලා දහමක් ගැන? භාගතුන් වහන්සේ ඒ ගැන කොහොමද කියලා දුන්නේ? අත්තකිලමතාන යෝගය අත්හැරිය යුතු අන්තයක්. ඒ ශරීරයට දුක් දෙනවා. අධිකව දුක් දෙනවා. ඇයි ඒ දුක් දෙන්නේ? එතන කිසි සැපක් නැහැ කියලා හිතලයි. තියෙන සැපවත් පිළිගන්නේ නැහැ. අධිකව දුක් දෙනවා, සැපක් නැහැ. ඒ සැප පිළිගන්නේ නැහැ. බයයි. ඒ සැපට බයයි. ඒ සැපට බය නොවිය යුතුයි. ඒ සැපට බය නොවිය යුතුයි. මක් නිසාද? ඒක දුකක් නොවන නිසා. ඒක දුකටයි බය වෙන්න ඕන. ඇයි සැපට බය වෙන්නේ? හැබැයි සැපටත් බය නොවිය යුතුයි. සැප ඒ ස්වභාවය අවබෝධ නොකර ගැනීමටත් බය වෙන්න ඕනේ. ඒ නිසා තේරුම් ගන්න අපි අන්තයකට නොගොස් ලෝකය අවබෝධ කර ගන්න ඕන. ආස්වාදයක් නැහැ කියලා හිතුනොත් අන්තයක්. ආස්වාදේ පමණයි තියෙන්නේ කියලා හිතුවොත් ඒත් අන්තයක්. ආස්වාදයක් නැහැ කියලා හිතුවොත් ඔව් ශරීරයට අධික දුක් දෙන පැත්තට යනවා. ආස්වාදේ පමණමයි තියෙන කියලා හිතුවොත් ඔව් ශරීරයට අධික සැප දෙන්න උත්සාහ කරනවා. කාම සුකල්ලිකාන යෝගයේ කියන පැත්තට යනවා. පැහැදිලිද? අපි අන්ත දෙකම අතහැරගෙන භාගතුන් වහන්සේ අපට කියලා දෙන්නේ කොහොමද? ආස්වාදයේ විදිහටත් ආදීනවේ විදිහටත් නිස්සරණ විදිහටත් තේරුම් ගන්න ඕන කියලායි. අන්නේ විදිහට ආකාර තුනෙන් යුක්තවම ලෝකයේ තේරුම් ගත්තොත් අන්ත දෙකට නොගොස් මැද මාවතට එන්න අපිට පුළුවන්කම තියෙනවා. එතකොට
ගඩුවක් උපමා කරගනිමින් ශරීරය ගැන පෙන්වා දුන් දහම කුමක් කියා දෙන්නද අපට මේ කියලා දෙන්නේ? ආදීනවය කියලා දෙන්නයි මේ උත්සාහ කරන්නේ. මේ ශරීරයේ ආදීනවය විදිහට දකින්න මගයි මේ පෙන්වන්නේ. ඒතර එයින් කියවෙනවද ආස්වාදයක් නැහැ කියලා? අන්න ඒකයි ධර්මයේ වර්ධවා ගන්න එපා කියන්නේ. ආස්වාදයේ පෙන්වනකොට අපි හිතුවොත් එහෙම එහෙනම් ආස්වාදයේ විතරනේ තියෙන්නේ කියලා හිතුවොත් අපිට වර්ධිනව නේද? ආදීනව පෙන්වද්දී එහෙනම් ආදීන විතරයි තියෙන කියලා හිතුවොත් වැරදිනවා. ආස්වාදයේ තින තැන පෙන්වන්නේ ආස්වාද ඉගෙන ගන්නටයි. ඒකෙන් කියවෙන්නේ ආදීනව නැහැ කියලා. ආදීනව විග්‍රහ කරන්නේ ආදීනවේ තේරුම් ගන්න මිසක එයින් කියවෙන්නේ නැහැ ආස්වාදයක් නැහැ කියලා. පැහැදිලිද? එහෙනම් මේ ශරීරයේ ගඩුවක් වගේ කියලා අපේ ශරීරයේ ස්වභාවය ගැන මේ පෙන්වා දෙන්නේ ශරීරයේ ඇත්ත ස්වභාවය ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමටත් දැක ගැනීමටත් මේ තමයි ශරීරයේහි එක්තරා ආදීනවයක්. ශරීරයේ ආදීනවයයි මේ පෙන්වන්නේ. ඒතර අපි මේ ධර්මය පිළිගන්න සමර්ථ වෙන්න ඕන. මේ ධර්මය අපි ප්‍රතික්ෂේප නොකළ යුතුයි. මක්නිසාද මේ බුදුරජාන් වහන්සේගේ අවබෝධය මේ පිළි නොගෙන මේ ප්‍රතික්ෂේප කරන කෙනාට මොන විදිහින්වත් ධර්මයකට ආයෙන්න බෑ. නේද? ඒ නිසා මේ ධර්මයේ පිළිගන්න කෙනා ශ්‍රද්ධාවට පැමිණි කෙනා. ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනාට මේ ධර්මයේ සිහි කරගන්න පුළුවන්. මේක සිහි කරන දුෂ්කරයි. ඇත්තටම දුෂ්කරයි. නමුත් ශ්‍රද්ධාව තියෙන කෙනා මේ ධර්මයේ සිහි කරන්න පුරුදු වෙනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ සිතට ඇති බලයක්, චිත්ත බලයක්. සිත බලවත් කරන ධර්මයක්. ශ්‍රද්ධා බලය කියන එක තේරුම් ගන්න. ශ්‍රද්ධා බලය කියන්නේ මෙබඳු දුෂ්කර ධර්මයන් හිතක පුරුදු කිරීම පිණිස බලය දෙන්නේ ශ්‍රද්ධා බලය. අපිට තේරුම් ගන්න බෑනේ ශ්‍රද්ධා බලය මොකක්ද කියලා. අපි හිතන ශ්‍රද්ධා බලය කියලා කියවහම අපි හිතන්නේ මේ බුදුගුණ සිහි කර කර ඉන්නවා වගේ එකක් විතරයි. ඒක එක්තරා පැත්තක් විතරයි. නමුත් බුදුගුණ සිහි කරන කෙනාට හදිසියක් වුණොත් සිහි කරන්න බෑනේ. ගොඩක් අයට හදිසියකට සිහි කරන්න බෑ නේද? අසනීපයක් වෙනවා. බයක් ඇති ගැනීමක් එනවා. ඒතර බුදුගුණ හිතෙන්නේ නැහැ නේ ගොඩක් අයට. ශ්‍රද්ධාව තියෙනවා නම් බුදුගුණ සිහි වෙනවා. දහම් ගුණ සංගුණ සිහි වෙනවා. දැන් තේරුම් ගන්න ශ්‍රද්ධාව කියන්නේ අපේ සිතට ජවය ඇති කරන, සිත බලවත් කරන ධර්මතාවයක්. කුමක් පිණිසද ඒ බලය? කුමක් පිණිසද බලය? ශ්‍රද්ධාවෙන් අපි අපට ඇති කර දෙන බලය. අර උඩුගම් බලා පීනනවා කියන්නේ. එහෙම නැත්නම් මහා සැඩපහර කපාගෙන අනිත් පැත්තට යන්න යමෙකුට බලයක් ඕනනේ. ආන් ඒ වගේ සාමාන්‍ය ලෝකයාගේ පිළිගැනීම් තියෙනවනේ. ඒ සාමාන්‍ය පුහුදුන් ලෝකයාගේ පිළිගැනීම් කියන ප්‍රවාහය දෙබෑ කරගෙන එගොඩ වෙන්න තමයි ශ්‍රද්ධා බලය සිතකට උවමනා. ඒතර අපේ සිත සාමාන්‍ය ලෝක විවහාරයේ තියෙන පිළිගැනීම් කියන ප්‍රවාහය තුලම තමයි අපේ සිත තියෙන්නේ. ඒ විදිහටමයි හිතන්නේ. ඊතා සුළු ආස්වාදයට ගිජු වෙලා ඒකම තමයි පතපතා ඉන්නේ. ආස්වාදයක් නැහැ කියලා නෙමෙයි කියන්නේ. ආස්වාදේ තියෙනවා. නමුත් සාමාන්‍ය සිතේ ස්වභාවය තමයි ඒ සුළු ආස්වාදයට රැවටිලා එයම පතපතා ඒ ප්‍රවාහයේම ගහගෙන යන එක. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වනවා ආස්වාදයත් ආදීනවයත් පෙන්වනවා. ඒතර ආදීනවය ගැන දැනගන්න කෙනා ඒ බුද්ධ වචනේ පිළිගත් කෙනා. බුද්ධ වචනේ පිළිගත්තොත් ඔව් අර ප්‍රවාහයේ ගහගෙන යද්දී නතර වෙන්න පුළුවන් ඔහුට. වේගයෙන් ගහගෙන යන ප්‍රවාහයේ යම් තැනක එල්ලෙන්න පුළුවන් වුණොත් වේගයෙන් පහතකට ගහගෙන යන ගලාගෙන යන ගංගාවක ගහගෙන යන මිනිස්සයා ඉන්නවා. ඒතර ඔහුට
යම් ආධාරකයක් මග ගලක් හරි වැලක් හරි ඒ මොන හරි දණ්ඩක් හරි හම්බ වෙනවා එල්ලෙන්න. ශක්තිමත් තැනක්. එමේ ශක්තිමත් තැනක් මුණ ගැහුනොත් ඒ ප්‍රවාහය කොච්චර වේගෙන් ගහගෙන ගියත් ඒ ශක්තිමත් ආධාරකයේ මුල් කරන් ඔහුට රැඳෙන්න පුළුවන් නේ. අන්න ඒ වගේ තමයි ශ්‍රද්ධාව. අන්න ඒ වගේ තමයි ශ්‍රද්ධාව. මුළු ලෝකෙම එකතු වෙලා උස්සඳින් කෑ ගහලා කියද්දී ඒ කෑ ගහලා කියන දේත් එක්ක ඒ අදහසත් එක්ක ලෝකයා වේගෙන් යනවා. අහවල් සබන් ගාපන් කිව්වහම ඔක්කොම ගන්නවනේ. නේ? ඕක නෙමෙයි මේක කාපන් කනවා. ඒ වගේ ආස්වාදයේ කියන සුළු දේ ඉස්මතු කරලා ලෝකයාම කෑ ගහලා කියනකොට හැම මිනිස්යාම ඒක පස්සේ වේගෙන් දුවනවා. ඒතර සමස්ත ලෝකයේම කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනයා උස්සනින් කෑ ගහලා කියද්දී බුදුරජාණන් වහන්සේ තනි එක්කෙනා ඒ සියලු ලෝකයේ අභිභවා උස්සනින් සිංහනාද පවත්වනවා. ඒ ලෝක සම්මතය දොස් සහිතයි. ඕක නෙවෙයි ඇත්ත මේක කියලා. ඒ වගේ මේ ශරීරයේ ආස්වාදය ගැනම කෑ ගහලා ලෝකයේ කියද්දී බුදුරජාණන් වහන්සේ තනි එක්කෙනෙක් සිංහනාද පවත්වනවා. ওই ශරීරයේ ඔయిత වඩා වෙනස් ස්වභාවයක් තියෙනවා. ඕකේ ආස්වාදයේ ටිකයි මෙන්න ආදීනවය කියලා උස්සඳින් ප්‍රකාශ කරනවා. ඒතර ඒ හඬ පිළිගන්නේ කොහොම කෙනාද? පිළිගත්ත කෙනා තමයි සද්ධාන්තය. මං අහන්නේ පිළිගන්නේ කොහොම කෙනාද? දැන් මහ හඬින් කෑ ගහන තැනක ඒ හඬ අභිබවා තව කෙනෙක් කියන ඕක නෙවෙයි ඇත්ත මේක කියලා. ඒ ඇත්ත ප්‍රකාශය පිළිගන්නේ කවුද? ඈ? මං අහන්නේ බුද්ධ වචනේ පිළිගන්නේ කවුද? මං ආයෙ කියන්නම්. ලෝකේම ගෝසා කරගෙන කෑ ගහලා එක හඬක් කියනවා. එක දෙයක් එක පැත්තකට කියනවා. බුදුරජාණන් වහන්සේ තනි කෙනා ඒ සියලු හඬ අභිබවා සිංහනාද පවත්වන ඕක නෙවෙයි ඇත්ත මෙයයි ඇත්ත කියලා. ඒ වචනේ පිළිගන්නේ කවුද? කන යොමාගෙන අහන කෙනා. බුද්ධ වචනේට ඇහුම්කන් දෙන කෙනා. මේ වචනේ ඇහුම්කන් දෙන කෙනා මේක පිළිගන්නවා. මේ පිළිගන්න කෙනා මේ වචනේ දරාගත්ත කෙනා. එයයි බුද්ධ වචනය දරාගත්ත කෙනා. එයාට තමයි ශ්‍රද්ධාව තියෙන කෙනා කියලා කියන්නේ. අන්න ඔහුට අර ලෝකයේ සියල්ල එක හඬින් කියන වචනය ඔහුගේ ජීවිතය පෙරලන්ට අසමර්ථ වෙනවා. ඔහුට ඒ ප්‍රවාහය තුල සිටියත් ඒ ප්‍රවාහයට ගහගෙන යන්නේ නැතුව රැඳිලා ඉන්න බල සම්පන්න ආධාරකයක් වෙනවා බුද්ධ වචනයට ඇහුම්කන් දී. මහා ජල ප්‍රවාහයක වේගෙන් ගහගෙන යන ප්‍රවාහයක ගහගෙන යන කෙනාට බලවත් ගල් කුලක් අහු වෙනවා. ඔව් ඒකේ ආධාරින් රැඳෙන අරකට ගහගෙන යන්නද. ඔහුට පුළුවන් ඒ විදිහට රැඳුණු කෙනාට පුළුවනි ප්‍රවාහය කපාගෙන එගොඩ වෙන පිළිවෙල හදා ගන්න පුළුවන්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අර ප්‍රවාහයේම ගහගෙන ගිහිල්ලා විනාශ වෙලා යනවා. අපිට වෙන්නේ ඒකනේ නේද? ධර්මයට අහුම්කම් දෙන්නේ නැහැ, අහුම්කම් දෙන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා ධර්මය පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති නිසා අපිට බුද්ධ වචනේ සිහි වෙන්නේ නැහැ. දැන් පහුගිය කාලේ කොරෝනා වසංගතයේ තිබුණා. බුද්ධ වචනේ සිහි වෙන්නේ නැති කී දෙනෙකුටද නේද? කී දෙනෙකුට සිහි වෙන්නේ නැද්ද? අර බුද්ධ වචනය අහන කෙනා, අහුම්කම් දෙන කෙනාට සිහි වෙනවා. අනිත්‍යයට සිහි වෙන්නේ නැහැ. අනිත්‍යයට එහෙම සිහි වෙන්නේ නැහැ. ඉතින් ඔබ ගැන කල්පනා කරන්න. ඉතින් මම ඒකට කිව්වේ
ඔබ ඒ කාලේ මොනවද කරේ කියලා ඔබ කල්පනා කරොත් ඔබ ගලාගෙන යන මහා ප්‍රවාහයේ අහු වෙලා ගහගෙන ගිය කෙනාද ඒ ප්‍රවාහයෙන් බේරීම පිණිස ශක්තිමත් ආධාරකයක පිහිට ලැබූ කෙනෙක්ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒකයි මම මුලින්ම කිව්වේ පරිසරයේ මොනතරම් විෂමුණත් ශ්‍රද්ධාව ප්‍රඥාව තියෙන කෙනාට ධර්ම අවබෝධයට ඒක බාධා වෙන්නේ නැහැ, උපකාර වෙනවා. බලන්නතර ලෝකයා සමස්ත ලෝකයාම කියන දෙයට වඩා වෙනස් දෙයක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. වෙනස් දෙය මොකද්ද? ඇත්ත ඇත්තටින් පෙන්වනවා. ඒතර අපි මේ වචනේ අහනවා නම් ඒක පිළිගන්නවා. පිළිගන්න කෙනාට මේක සිහි කරගන්න පුළුවන්. සිහි කරන්නේ තමාගේ ශරීරයට යොමු වෙලා. ඒක ස්වභාවයක්. මේ වචනේ පිළිගත්ත කෙනාට සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට අනිවාර්යෙන්ම තමාගේ ශරීරයට සිත යොමු වෙනවා. ධර්මය කියන්නේ බලහත්කාරයෙන් නමන එකක් නෙමෙයි මිනිසෙක්ව. ධර්මයේ දැන් අර වදකයා හිස ගසා දාන්න බලෙන් බෙල්ල නමන්නේ. එහෙම නෙමෙයි ධර්මය. නේද? වදකෙක් වගේ මිනිසෙක් බලහත්කාරයෙන් නමන්නේ ධර්මයේ. ධර්මයේ ස්වභාවයෙන් මිනිසෙක් නැමෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි ධර්මයේ ස්වභාවය. අන්නේ විදිහට ස්වභාවයෙන් මිනිසෙක් නැමෙන්න යම් බලයක් ඕනනේ. අන්නේ පළමු බලය තමයි සද්ධා බලය. ශ්‍රද්ධාවට ආපු ගමන්, ඒ කියන්නේ බුද්ධ වචනේ පිළිගත්ත ගමන් ඒ බුද්ධ වචනේ සිහි වෙනවා. ඒතර වෙහෙසක් නැහැ, පීඩාවක් නැහැ, කරදරයක් නැහැ. ඊට පහසුයි. ඒතර බුද්ධ වචනේ සිහි වෙනකොට ඒ බුද්ධ වචනේ තියෙන්නේ මොකද්ද? තමන්ගේ ශරීරය ගැන. ඒතර තමන්ගේ ශරීරය ගැන සිහි කරද්දී තමන්ගේ ශරීරයට සිත යොමු වෙනක ස්වභාවයක්. ඒක අద్භූත. එහෙම නැත්නම් මේ බලහත්කාරී වදකයා අර දංගෙඩියට හිස බලෙන් නමන්න වගේ කුරිරු දෙයක් නෙමෙයි. මේ සමහරු හරි වැඩි මට භාවනා කරගන්න බෑ පීඩයි. වදකයා දංගෙඩියට හිස බෙල්ල නමන්න වගේ තමයි සමහරු භාවනා කරන්න ගියාම. හරි වැඩේනේ මගේ හිත පිහිටන්නේ නෑනේ. කියලා මේ පුදුම විලාපයක් ඒක. මොකද? දංගෙඩියට වදකයා බෙල්ල නමනකොට බලහත්කාරයෙන් තෙරපල නමන්නේනේ. ඒ වගේ තමයි සමහරුන් කියන්නේ මේ භාවනා හිත පිහිටන්නේ නෑනේ. හරි වැඩේ කියනවා. මොකද? ශ්‍රද්ධා බලය ඉපදී නැති නිසා. ශ්‍රද්ධා බලය කියන්නේ බුද්ධ වචනේට සිත නැමෙන එක. බුද්ධ වචනේ මෙනෙහි කිරීම පිණිස සිත නැමෙන බලය. ඒක අපිට වෙහෙසක් නැහැ. සුවපහසු දෙයක්. අපි හිතාමතා දත් කහගෙන නමන්න ගියාම එහෙම හිත කැමති වෙන්නේ කොහෙද? පොඩි ළමයිත් වෙනවනේ බලෙන් කන්න ගියාම කවන්න ගියාම ගසහැල්ලා යනවනේ. එහෙමවත් බෑ හිතත් එක්ක. හිත එක්ක එහෙම සෙල්ලම් කරන්න බෑ. හිත එහෙම නමන්න බෑ. එහෙම කරන්න ගියාම තමයි සමහරු සිහි නැති වෙලා සී කල්පනා නැති වෙනවා. උමුතු වෙනවා. පීඩා ඇති වෙනවා. ඔළුව කැක්කුම් ඇති වෙනවා. විවිධ විදිහේ පීඩා ඇති කරනවා. අයියේ ශ්‍රද්ධාව නැතුව බලහත්කාරයෙන් හිත නමන්න උත්සාහ කරනවා. ඒකයි. ඒ නිසා අද අපි ඉගෙන ගත්ත ධර්මය අපේ ශරීරයේ ඇත්ත ස්වභාවය කියා දෙන ධර්මයක්. ඔබ තේරුම් ගත යුතුයි මේ යථාර්ථය ලෝකේ කවර කලකවත් වෙනස් නොවන, වෙනස් කරන්න බැරි, වෙනස් දෙයක් බවට පත් කරන්න බැරි, අභියෝග කරන්න බැරි යථාර්ථය. අකාලික ධර්මය කියන්නේ. අප දැන් මේ පිළි නොගත්තොත් අපට කවදාවත් මේක පිළිගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද යලි පිළිගන්නවන පිළිගන්නේ මේමයි. දැන් මේ බැහැර කරලා පස්සේ කොහොමද පිළිගන්නේ? නේද? ඒ නිසා මේ ධර්මයේ පිළිගන්න උත්සාහ කරන්න. යලි යලි මේ ධර්මයේ ඇසීමෙන් මේ ධර්මයේ පිළිගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර අප මේ ඉගෙන ගත්තේ අපේ ශරීරයේ ආදීනවය කියා දෙන ධර්මය. ඒකයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන්නේ මහණෙනි
මේ නිසා මේ ස්වභාවය මොකද්ද? නව දොරකින් අසූචි වැగిරෙන ස්වභාවයක් තමයි මේ ශාරීරියේ තියෙන්නේ. නව දොරක් තියෙනවා. වැగిරුණුත් වැగిරෙන්නේ අසූචියේ. වැగిරුණුත් වැగిරෙන්නේ දුර්ගන්ධය. වැగిරුණුත් පිළිකුල් සහගත දෙයක්මයි. ගලා ගියොත් අසූචිමයි. ගලා ගියොත් දුර්ගන්ධයක්මයි. ගලා ගියොත් පිළිකුල් සහගත දෙයක්මයි. මේ යථාර්ථය වැරදි කියන සමර්ථ කෙනෙක් ලෝකේ නැති බව තේරුම් ගනිමින් මේ ධර්මයේ හොඳින් දරාගෙන මේ ධර්මයේ සිහි කරන්න පුරුදු වෙන්න. ඒතර ඔබට ශ්‍රද්ධා බලයත් සති බලයත් කියන බලයන් ඉපදෙයි, ප්‍රඥාව ආදී බලයන් ඔබට ඉපදෙයි. ඔබගේ සිත බලවත් කිරීම පිණිස ශ්‍රද්ධාව, සතිය, ප්‍රඥාව ආදී අద్භූත බලයන් ඔබ තුළ ඉපදෙයි. ඔබට ධර්මයෙන් පිහිට ලබන බල සම්පන්න, ජව සම්පන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒතොර ලෝකයේ පරිසරය, බාහිර පරිසරය කුමන දෙයකින් ව්‍යසනකාරී වුණත් ඔබේ සිත ඒ ව්‍යසනයන් තුල දුර්වල නොවන ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්න මේ ධර්මය ඔබට උපකාර වෙයි. අපි සිත පතනවා ඔබ කොයි කාටත් අද ඉගෙන ගත්ත මේ උතුම් ධර්මය හිස් මුදුනෙන් දරා ගනිමින් තමන්ගේම ශරීරයේ යථා ස්වභාවය තේරුම්ගෙන ශ්‍රාවකත්වයේ සම්පූර්ණ කර ගැනීම පිණිස මේ ධම උපකාර කර ගනිත්වා කියලා අපි සිත පතනවා.